නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සං අත්ථංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්ච ක්‍රියායාති. ධර්මානුශාසනාවේ සදහැබර අනුග්‍රහක දායකත්වයේ දරන්නා වූ පින්නතුන් ප්‍රමුඛ ධර්ම ශ්‍රවණාබිලාසී සදහැවර පින්නතුනි, කිසියම් වාක්‍ය පාඨයක මුලත් අතහැරලා මැදත් අගත් අතහැරලා තමයි මේ ගත්තේ. ශෝක පරිදේව ඉක්මවා යාම පිණිස, දුක් දුම්නස් ජය ගැනීම පිණිස, අධිගයට පැමිණීම පිණිස, නිර්වාණය සාක්ෂාත් කිරීම පිණිස කියලා අර්ථය යෝකේ තියෙන්නේ. ගන්න හේතුව මේකයි. මාතෘකාව කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව වෙන සතරම එක සිතක් තුළ එක විට ක්‍රියාත්මක වන්නේද? එසේ ක්‍රියාත්මක වෙන ආකාරය පහදා දෙන්න. පළවෙනි ප්‍රශ්නය. දෙක, චිත්තානුපස්සනාව හා ධම්මානුපස්සනාව එකිනෙක වෙනස් වෙන ආකාරය පැහැදිලි කරන්න. තුන, සතර සතිපට්ඨානයේ ප්‍රායෝගික වඩන ආකාරයේ පංචස්කන්ධයන් ආශ්‍රයෙන් පහදා දෙනමින් ඉල්ලා සිටිමි. මේ දීඝනිකාය 2 මහා සතිපට්ඨාන සූත්‍රය 436න් පටන් ගත්තම 506 වෙනකල් පිටු ගොඩක් තියෙනවා. මේ ඔක්කොම පෙරලන්න හිතාන තමයි මේක ගෙනත් තියාගත්තේ. සතර සතිපට්ඨානය කියන එක කාය වේදනා චිත්ත ධම්ම කියලා හතරක් තියෙන නිසා භාවිතා කරනවද? නැත්නම් මේකේ පබ්බ නැත්නම් කොටස් අනුව ගත් කල මේකේ 16ක් විතර තියෙනවා. එතකොට කොහොමද 4 වෙන්නේ? එහෙම නැත්නම් තිට්ටං චරන් නිසින්නවා සයනවා යද්දීදී සිටිද්දී නැද්ද කියලා ඉරියව් 4ක් තියෙනවා. මේ ඉරියව් 4 මුල් කොටගෙන මේ ශෝක පරිදේව දුක් දුම්නස් වලින් අත මිදලා මාර්ගඵල අධිගමෙන් නිවීම සඳහා ඉරියව් 4 සතිය පාවිච්චි කරනවද කියලා එහෙමද කියලා හිතන්න. ඉතින් මම අරක නෙවෙයි කියන්නෙත් නෑ, මේක ඔව් කියන්නෙත් නෑ. 4. දැන් මේ අහන ප්‍රශ්නේ තමයි සිත එක සිතවල එක විද ක්‍රියාත්මක වන්නේද කියන එක. නැහැ. මේක අයන්නවත් දන්නේ නැති කෙනෙකුට සාමාන්‍යයෙන් කුළුහරකේ ක්‍රමානුකූලව ගස් බඳින ආකාරය කියලා කියන්නේ. මේ සිත හුරු කිරීමක් මේ තියෙන්නේ අදාළ තැනට. ඒ හුරු කරගෙන යනකොට ධර්ම කරුණු තේරුම් ගත්තාම අකට මේකේ මම තියෙන જાති ඔබට කියන්නම්කෝ. එතකොට තේරෙවි ඔය සමහරට සතිපට්ඨාන සූත්‍රයේ කියන වචනය අරලහම ඊට එහාට මෙහි කරුණු ගැන හදාරලා නැති වෙන්න පුළුවන් නේ බොහෝ කෙනෙක්. ඉතින් මේකේ ක්‍රමෙන් යම් තැනකට සිත හුරු කිරීමක් තියෙන්නේ. එතකොට කයානුව බලනවායි කියන එකෙන් පෙන්වන්නේ විදර්ශනාවක් නෙමෙයි, කයානුව හුරු කරන එක. යම් ඉරියව් කීපයක් ඔස්සේ. ඒකේ පෙන්නන වාක්‍යයක් අනුව ගත් කල කියන්නේ ඉදිරි ප්‍රඥාව සඳහා යහපත් වෙනවායි කියලා. එතකොට පළවෙනි කොටසෙන් කියන්නේ කොමක්ද? ඒකට වචනයක් පාවිච්චි කරමු.
ආනාපාන පබ්බය. හුස්ම ඉහළ පහළ වාඩි වෙලා ඉඳගෙන යන ආකාරය ජීවිතේ බලලා නැති කෙනෙකුට බලන්න වෙනවා දැන්. බලන්න එතෙන්ට සිහිය යොමු කරන්න වෙනවා. සිහිය යොමු කරනකොට දැනෙන්න ගන්නවා, ඇතුළු වෙනවා දැනෙනවා, පිට වෙනවා දැනෙනවා. ඒකයි මම කියන්නේ මේ සිහිය දැනීමෙන් යමක් කරන්න පටන් ගන්න එක උගන්වනවා මේ කියලා. එතකොට ඒක අයන්න වගේ වෙන්න පුළුවන්. කලක් හෝ නැවත නැවත ගත්තාම සමහර විට Tamanට විනාඩි 5ක් 10ක් එහෙම වාඩි වෙලා ඉඳගෙන සිහිය එතෙන්ද ගේන්න පුළුවන් නම් දැන් එතකොට එකම හුස්ම පාරක්වත් ඉහළ පහළ Tamanට නොදැනී නොයනවා නම් ඒ දැනෙන එකටයි සිහිය කියන්නේ. නැත්නම් ඇතැම් අහිංසක අම්මලා කියන බය බුදුහාඳුර ආනාපානසතියත් ලැබුණු උනායි කියලා. එහෙම ඔය ටිකට ආනාපාන සතිය කියලා හිතාන ඒගොල්ලෝ ආනාපාන සතිය වඩලා බුදු උනායි කියලා හිතනවා. සරියුත් මහ රහතන් වහන්සේ වදාරන්නේ ආනාපාන සතිය කියන්නේ උස්ම ඉහළ පහළ ගැනීම නෙවෙයි කියලානේ. සිහිය කියන්නේ අපි ළඟ තියෙන චෛතසික වලින් එකක්. අකුසල චෛතසික වලට මෝහන අහිරකනුත්ප්ප කියනවා. කුසල චෛතසිකට මේ සද්දා සති හිරියොත්ප්ප කියලා කියනවා. අකුසලයේ පළවා හැරීම සඳහා වඩන්ට ඕන චෛතසික තමයි කුසල චෛතසික කියන්නේ. අකුසලයන වෙලාවට අකුසලෙන් වැළැක්වීම සඳහා සතිය නැමැති චෛතසිකයේ ස්ථානයට ගේන්න හුරු කරන එක කියලායි මම මේ කල්පනා කරන්නේ. දැන් හුස්ම පාරෙන් හුරු වුණා නම් ඊළඟට පෙන්නනවා කය අනුව බලන්න. දැන් අතන බැලුවේ හුස්ම ආනාපාන සතිය අනුව දැන් බලනවා ඉරියව් අනුව. කය ඉරියව් පවත්වන ආකාරය. එක තියෙනවා පාලියෙන් ගච්ඡන්තෝ වා ගච්ඡාමීති තිතෝ වා තිතෝමීති නිසින්නෝ වා නිසෝමීති සායනෝ අන්න අර ඉරියව් 4. නුවණින් කිරීමක් ඇත කරන්නෙක් නැත කියලා බලනවා කියලා තමයි කියන්නේ. එමයි ඒකේ වැඩෙන්න ඕන කාරණාව. ඒක අගට පෙන්නනවා මෙන්න මෙහෙම කාරණයක්. අත්තිකායතිවා 50 සතිපච්චපට්ඨිතා හෝති යාවදේව ඥානමත්තාය පස්සති මත්තාය අනිශ්චිතෝව විහෙරති නචකින්ච ලෝකේ උපාදීයති. අන්න ඒ පාඨයෙන් පෙන්නනවා වරහන් ඇතුලේ තමයි මේ දාලා තියෙන සිංහල පරිවර්තනේ. ඒ ඉරියව් පවත්වනකොට පැවැත්මක් ඇත සතෙක් නැත කියන සිහිය වැඩෙනවා පේනවා. මෙසේ එළඹ සිටි මතුමත්ෙහි නුවණ වැඩෙනු පිණිසම සිහිය වැඩෙනු පිණිසම වේ. අන් කිසිවක් පිණිස නොවේ. මතුමත්ෙහි නුවණ සිහිය වැඩෙන්න තමයි මේ ආරම්භක ප්‍රතිපදා තියෙන්නේ. එතකොට ඒ විදිහට දැන් අන්න ආනාපාන හුස්ම ඉහළ පහළ ගැනීම ඔස්සේ ආරම්භ කරා වූ සිහිය සතර ඉරියව්ව පැවැත්වීම ඔස්සේ ඉන්පිට නොයන්නට ආවහම පුනචරම්බික්ක බික්කු අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්මජානකාරී හොස ඊළඟට පෙන්නනවා. තවත් කමටහනක් නැත්නම් මාර්ගයක්. යාමේදී ඊමේදී වටපිට බැලීමේදී සිවුරු පෙරවීමේදී දාන ගැලීමේදී කියලා විවිධ මුගලක් විස්තර පෙන්වන වැළඳීමේදී කියලා. ඒකට කියනවා සම්පබජඤ්ඤ පබ්බං. සම්පජාන්න කියන්නේ එතකොට සිහියෙන් යුක්ත වෙන එක. එතකොට ආනාපානසයත් කායනුපස්සනාව.
ඉරියාපතනයත් කායानुපස්සනාව. සති ඉරියව් පැවැත්වීමේදී ඒ අනුව ඒකත් කායන. එතකොට කායano කියන එකේ තේරුම එහෙමනම් අර කය පවත්තන අනුව සිහියක් හුරු කරනවා කියන එක. නමුත් මතක තියාගන්න යාවදේව අනාගත ප්‍රඥාව පිණිස තව මේ අර උපාදී සඳහා යන ළමයා හෝඩිපතෙන් පටන් ගන්නවා පෙරපාතලෙන් පටන් ගන්නවා කියලා තමයි මම කියන්නේ. තවත් විදිහක් පෙන්නනවා. පුනජ්වරම්බික්වේ බික්කු ඉමමේව කායං උද්දම් පාදදලා අදෝකේත මස්සකා තතවරියංචම් පුරං නානාපාරක අසුච්චිනෝ පච්චවේ. කය බෙදලා බලනවා. පටික්කුල මානසිකාරය කියලා කියන්නේ ඒක තමයි. කොටස් 32කට බෙදලා කුණුප කියන වචනේ පාවිච්චි කරන්න ඕනේ නැහැ. කොටස් 32කට ගන්න අපිලිකුල් සහගත වචනයක් නිතර ගන්න පටික්කුල කියන එකේ තේරුම. පටික්කුල කියන්නේ 아무තෙන් පිළිකුල් කරන්න කියන එකක් නෙමෙයි. රත්තරන් රිදී හා සමාන සුන්දරව ආසා කරන්න දෙයක් නැති බව කියන එක. නැත්තම් කයක් හම්බුලා නම් ලැබිලා තියෙන පිනට මේක යොදාගෙන දුකින් මිදෙන්න ඕන. හින්දා පිළිකුල් කරලා හරි කන්න දෙන්නේ නැතුව හරි ලෙඩ වෙලා හරි හරියන්නේ නැහනේ. මේමයි යොදා ගන්න ඕන මිදීම සඳහා. ඒ සඳහා විභෝගී කර ගන්නවා. ඇරුණාම පිළිකුල් කරගෙන ඉන්න කියලා නෑ. නමුත් ඒක ඒ විස්තර කරන එකෙන් පෙන්වන්නේ කොටස් 32කට බෙදුවාම එතකොට ඒ කොටස් වශයෙන් ගහතාම ආත්ම දෘෂ්ටිය කැඩෙන්න උදව් වෙනවා කියන අර්ථය වෙන්නේ සමහර විට. මතක තියාගන්න දැන් මම කොටස් කීපයක් වා තුනයි. සතර සතිපට්ඨානයක්ද මේකේ තියෙන්නේ කියලා නම් මම අහන්නේ නැහැ. තව එකක් තියෙනවා චතු ධාතු අත්තහන කියලා කතා කරනවා. නැත්තම් මේ ධාතු වශයෙන් අතන කොටස් 32ක් වශයෙන් අනුතර කොටස් 32 හැදෙන්නේ පඨවි ව්‍යාපෝ තේජෝ හතරේ. එතකොට ඒ කයේ පවතින යම් යම් තත්ත්වයන් අනුව මෙනෙහි කිරීමක් තමයි මේක පැහැදිලි කරන්නේ. දැන් තව එහාට යනවා. ඊට පස්සේ කියනවා නව සීවතිකේ. මියගිය පුද්ගලයාගේ එක දවසේ දින 9ක් දක්වා ඒක ආසිද වෙනස්කම් අනුව යම්කිසි රූපනන්දාට වගේ රූපය පිළිබඳව ආඩම්බරයෙන් අහංකාරයෙන් ඉන්නවත් දන්නේ ඒත් කය අනුව බැලීමක්. මෙසේ වඩන ඔහුට ඉදිමෙනු සුළු බව ආදීන ඔය ආදීනයන්ගෙන් නිසසුරුවක් ඇතැයි සිහි වෙයි. එය මත්තේ නුවණ වැඩෙනු පිණිස වෙයි. ඒ විදිහට මෙම හතම මම විස්තර කරන්න නැතුව නමෙම ඉන්නම්. දින ගණනක් දින දෙකක් තුනක් හතරක් පහුවෙන සිදුවෙන විකෘති ඔස්සේ ගියාපුවාම සීවතික 9ක් තියෙනවා. ඔබේ ප්‍රශ්න ඔක්කොටම උත්තර දෙන්න මම හදන්නේ. ඒ ඔක්කොමත් මොකද්ද? කය අනුව බැලීම. ඔබ අහන ප්‍රශ්නට අරමුණක් තුල බලන්න නම් බෑ මේ කියන දේවල්. ඒ නිසා මේක මේ පෙර පුහුණුවක් වගේ කියලා තමයි මම කල්පනා කරන්නේ. 7 වන සීවනකේ 8 වන සීවතකේ 9 වන සීවතකේ. එතකොට කොතරම් තියනවද? ඒකෙම තියෙනවා 4යි 9යි 4යි 13ක් විතර. දැන් ඊට පස්සේ තමයි ඔබ කතා කරන අර ඊළඟ වචනෙට යන්නේ. වේදනාව අනුවණුවණින් බලන එක. එතකොට වේදනාව අනුව බැලීමේදී රූප වේදනා සංඥා සංකාර වේදනා ස්කන්ධ පංචකයේ වේදනාව වශයෙන් ගන්නෙ නෑ. තමන්ට පහළ වෙන සැප දුක් උපේක්ෂා වේදනාවන්. වේදනං වේදියමානෝ අදුක්ඛම සුඛං වේදනං වේදිය විදිමි වේදයාමීති පජානාති. වේදනාව
රිදෙනවා නෙවෙයි එතකොට සැප වේදනාව දුක් වේදනාව උපේක්ෂා වේදනාවේදී එහෙනම් එහෙම ඒක වේදනාව මමද කියලා ගන්නවද නැත්නම් වේදනාවට ඇලෙනවද ගැටෙනවද කියලා ගැලෙන්න දෙයක් නැහැ කියන එක වශයෙන් වෙන්න ඇති අනුව බැලීම කියලා කියන්නේ. එතකොට ඒක ඇසෙන්ද කනෙන්ද නාසෙන්ද දිවෙන්ද කයලා කියලාත් නැහැ. ඒක සැප දුක් උපේක්ෂා තුනෙන් එකකට අනුව බලනවා කියලා කෙටියෙන් තියෙන වැඩි විස්තරයක් ඒකේ නැහැ. ඊට පස්සේ යන්න වෙනවා ඔබ අහන ඊළඟ කාරණාවලට. චිත්තානුපස්සනාව. ඔබ අහනවානේ මේකේ චිත්තානුපස්සනාවයි ධම්මානුපස්සනාවයි එකිනෙක වෙනස් ආකාරය මොකක්ද කියලා. කතංච බික්කු චිත්තේ චිත්තානුපස්සේ විහෙරති. සිතානුව බලනවාට. සිතට මොනවද පහළ වෙන්නේ? ඒ පහළ වෙන හැම එකක්ම එතන තියෙනවා. එතකොට දැන් කයට මෙහාට ඇවිදින් දැන්. මේවා ඉතින් තව තියෙන කාරණා තියෙනවා. ඔය ඉත්‍යජ්ජත්තංවා බහිද්ධාවා කියන වචන දෙකක් එහෙම තියෙනවා. අනුන්ගේ සහ තමන්ගේ කියලා තමයි කියන්නේ. මට නම් ඉතින් එහෙම තියෙනකොට ගැටලුවකුත් වෙනවා. මොකද ආධ්‍යාත්මික ආයතන බාහිර ආයතන කියලා කියන්නේ මේ ආධ්‍යාත්මික ආයතන ඇහ කන නාසය දිවකය බාහිර ආයතන රූප ශබ්ද ගන්ධ රස. එතකොට ඇහි පහළ වෙන බාහිර අරමුණ පැත්ත බාහිර ආධ්‍යාත්මික ඇස පැත්ත. එතකොට ඒ පුද්ගලයා තුළනේ තියෙන්නේ. මේකේ මේ ආධ්‍යාත්මික බහිද්‍යාව කියන එක තමන්ගේ සහ අනුන්ගේ බලනවා කියලා තමයි සිංහලට පරිවර්තනය කරලා තියෙන්නේ. කොච්චර දුරට සාධාරණද මම දන්නේ නැහැ. මට නම් හිතෙන්නේ සතිපට්ඨානේ වඩන්න කැලේට යනවා නම් වාඩි වෙන්න දෙන්නෙක් එක්කලා යන්න වෙනවා එතකොට කියලා. අනුන්ගෙත් බලන්න එපා. එහෙම නැත්නම් අනුන්ගේ බලන්න නැත්නම් හිතින් හදලානේ බලන්න වෙන්නේ. නමුත් අපට තියෙනවා මෙහෙම දෙයක්. අපිට බාහිරිනුත් යමක් උපදිනවා ගැටිලා නැත්නම් සිත ඇතුළිනුත් යමක් වුණා. මේ දෙක වෙන්න බැරිද මේ අජ්ජත් බහිද්ද කියන්නේ? එහෙනම් තියෙන සරලව මම ඒවා කියන්නම්. දැන් මේකේ තියෙන වචන ටිකක් මම කියන්නම් ඔබට. රාගසිත අටවැදෑරුම් ලෝක සහගත පහ වූ රාගසිත ද්වේෂසිත දොම්නස්සිත එක ඒ වගේම පහ වූ ද්වේෂසිත මෝහසිත වික්ෂිප්ත වූ සිත මහත්ගත සිත කාමාවචර සිත අනුත්තර සිත ඔය වශයෙන් ඒ සිත් නැතිව බලන්න ඕන නෑ Tamanට තියෙන එකේදී. සිත් අනුව බලන මං හිතන්නේ සිත් අනුව බලනවා කියන එකේ තේරෙනවා සිතින් සිතට නැති වෙනවා කියන එක වෙන්න ඇති. යන කෙනෙක් ආත්මයක් නෑ කියලා දකින්න. දැන් කයේ බැලුවම මේ පැත්තෙන් පුද්ගලයෙක් නෑ කියලා තේරුණා. ඊට පස්සේ සිතෙත් මොහොතින් මොහොත එකිනෙක වෙනස් වෙන සිතේ එක එක හැඟීම් තියෙන්නේ. එහෙමයි ගන්න තියෙන්නේ අපිට. සිත් අනුව අතන සැප දුක් වේදනා අනුව එහෙම බැරි නම් ලෝභ දේශ මොහ ඒ මොහොතේ හැඟීම් වලට පරවස වෙන්නේ නැතුව බලන එක වෙන්න ඇති. මම පජානාති කියලා කියන ඒවා ඉපදුනා නම් නැති වෙනවා ක්‍රියාවට නොගා ඉන්න වෙන්නේ නැති. එතනින් එහාට ගියපුවාම ධම්මානුපස්සනාව කියන්නේ කොතරම් දිග එකක්ද කියලා ඔබට මම පැහැදිලි කරලා දෙන්නම්. ඒකයි මකට මේ සතර කියලා යොදන්නේ කාය වේදනා චිත්ත ධම්ම වලටද නැත්නම් සතර ඉරියව්වටද කියලා බලන්න වෙයි. සිතවනාහි ඇතැයි වරහන් ඇතුලේ තියෙනවා සිංහලෙන් ලියලා සතෙක් පුද්ගලයෙක් නැතයිද ඔහුට සිහිය එළඹ සිටියේ වෙයි. ඒ මතුමත්තේ නුවණ වැඩෙනු පිණිස සිහිය වැඩෙනු පිණිසම වේ. ඔය තවදුරටත් මතුමත්තේ නුවණ වැඩෙන්න මේ ඔක්කොම පෙන්වන්නේ. ඊට පස්සේ තමයි එක එකත් කරුණු එන්නේ. අර කරුණ ඔස්සේ ගෙනාවු සිහිය මේ කරුණ ඔස්සේ තව එහාට
ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. දැන් උන් අපතන පෙන්නවා අපේ සිත කියන්නේ රාග, සරාග, විතරාග ආදී වශයෙන් සිතට එන හැඟීම් අනුව බලන එක අනුපස්සනාව නැවත නැවත. හැඟීමට සිහිය එකතු කරලා එතකොට ඒ හැඟීමයි සිහියට දැනෙන්නේ එතකොට. අතන දැනුනේ කයට කයේ පැවැත්ම, අතන දැනුනේ ඉරියව්වේ පැවැත්ම, අතන දැනුනේ වේදනාවේ පැවැත්ම, මෙතන දැනෙන්නේ ඒවා ඒ සිත් වර්ග කරනවා සරාගීත, විතරාගීත, දේශද මොහොද කියලා. දැන් ඔන්න නීවරණ මෙම කරනවා ධම්මානුපස්සනාවේ පළවෙනි කොටස තමයි නීවරණයන් අනුව බලන එක. ඉතින් ඔක්කොම බලන්න ඕනද කියන එක ඔබ තේරුම් ගන්න. ඔය වෙන කාරණාවයි තේරුම් ගන්න ඕන අපිට. තමන්න පුළුවන් එකකින් බලන්න වෙන්නේ නැති නැත්නම් මේ සියල්ල එකතු කරලා තැන් තැන් වල දේශනා කරපුවා ඔක්කොම සූත්‍රයක් වශයෙන් හදලා තියෙනවා ඇති. මොකද වෙනස් සූත්‍රවල හම්බ වෙනවම වෙන වෙනමත් පැහැදිලි කරලා එකක් පාසා. මේක විතරක් නෙමෙයි සතිපට්ඨාන සූත්‍ර 20ක් 30ක් තියෙනවා. ඒවා පුංචි පුංචි කොටස් වශයෙන් පෙන්නන්නේ. පොජ්ජංග ගත්තාම හතේ ඉඳලා එකේ ඉඳලා වෙන වෙනම තියෙනවා 7ක් විතර. ඒ හැම එකකින්ම පෙන්වන්න ලබන්නේ එකකින් මේ දේ කෙරෙන්න පුළුවන් කියන එක. මහානතේ මේ කියලා තියෙනවා මෙතන නම් කවන්නේ පංච නීවරණ ධර්මයන් අනුව බලනුවේ වාසය කරයි. කාමච්ඡන්දේ, ව්‍යාපාදේ, තීන මිද්දේ, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා වෙන වෙනම. මගේ සිතේ කාමච්ඡන්දය ඇතැයි, මගේ සිතේ කාමච්ඡන්දේ නැතැයි, මගේ සිතේ ව්‍යාපාදය දැන් ඇතැයි, දැන් නැතැයි. මේ තියෙන එක මම මේ මහා අගයකට සලකලා මේ සතිපට්ඨාන සූත්‍රයේ තියෙන හැටි මම මේ කියන්නේ. හැබැයි මෙහෙමත් කියනවා. සතිපට්ඨාන සූත්‍ර දේශනා කළේ කුරුරට වැසියන්ට. එතකොට බුද්ධත්වයෙන් අවුරුදු 25ක් විතර ගිහින් මං හිතන්නේ. එතකොට ඒ සතිපට්ඨාන සූත්‍රය අනිවාර්ය නම් එතකල් අනිත් අය ඉන්න ඕන. නමුත් මේ ධම්මානුපස්සනාව විග්‍රහ කරනකොට ඔබ දන්න අනික් කාරණා වලටයි ධම්මානුපස්සනාව කියලා ඉගෙන ගන්න. දැන් මේ නීවරණ අනුව පෙන්වන්නේ. ඔබට යම්කිසි මේ නීවරණයක් උපදීද ඒ නීවරණය සමග ඇලී ගැටී පවතින්නේ නැතුව ඉන්න තමයි නීවරණ අනුව පැහැදිලි කරනු ලබන්නේ. ඊළඟට මොකද්ද තියෙන්නේ? ඊළඟ තියෙනවා ධම්මානුපස්සනාව කොහොමද? ස්කන්ධ අනුව බලන එක. ධම්මේසු ධම්මානස් විහෙරති කතංච පන වික්ඛේ දවික්ඛු ධම්මේ ධම්පංස විහෙරති පංච උපාදානස්කන්ධේසු. ඉති රූපං ඉති වේදනා ඉති සංඥා ඉති සංකාර ඉති විඥාන. එතකොට නීවරණ අනුව බලන එකක් තියෙනවා. ස්කන්ධ පංචකය අනුව බලන එක වෙනම එකක්, පබ්බයක්. ඒකනේ මං අහන්නේ දැන් සතරද මේකේ තියෙන්නේ කියලා. ආරි සත්‍යයට එනකොට අපිට මේ හුඟක් දේවල් කර කර ඉන්න වෙලාවක් නැහැ. ස්කන්ධ පංචකයක් ඉපදීම මැරීම නම් වූ වර්තමාන මොහොත දක්වා අපි එනකොට ඒ එතෙන්ට ගේන්න ඕන සිහියක් නේද මේ ක්‍රමෙන් හුරු කරන්නේ. එතකොට සමුදය වය ධම්මානුපස්සීවා ස්කන්ධ පංචකේ හට ගැනීම සහ වැයවීම. එතකොට ස්කන්ධ පංචකය අනුව බලනකොට ඉන් එහාට සතෙකුත් නැහැ, අනාගත සතෙකුත් නැහැ. එතන ස්කන්ධ පංචකයෙන් පංචකයට මැරෙනකොට දැන් සියලුම ක්‍රියාකාරකම් මෙතෙන්ට ඇවිදින්න නේද තියෙන්නේ. ඊළඟට ධම්මානුපස්සන තව එකක් තියෙනවා.
ධම්මේ ධම්මානුපස්සේ විහෙරති චසු අජ්ජත්තික බාහිරී ආයතනේතු. අන්න අධ්‍යාත්මික බාහිර ආයතන 6 අනුව බලනවටත් තව එකක් කියනවා. අනර අජ්ජත් අනුන්ගේ බාහිර තමන්ගේ කියලා කියපු පොතේම දැන් ඊට පස්සේ මෙතන ඇසත් කනත් නාසයත් දිවත් කයත් අජ්ජත්තික. රූපයත් ශබ්දයත් ගන්ධයත් රසයත් බාහිර. මොකද්ද බලන්න තියෙන්නේ? බලන හැටි බලමු පොඩ්ඩක් අපි ඉතින්. ඉද බික්කවේ බික්කු චක්කුංච පජානාති රූපේච පජානාති අංච තදු බයං පටිච්ච උප්පජ්ජති සංයෝජනං තංච පජානාති. යතාච අනුප්පන්නස්ස සංයෝජනස්ස උප්පාදෝ හෝති තංච පජානාති. යතාච උප්පන්නස්ස සංයෝජනස්ස පහනා හෝති තංච පජානාති. යතෝච පහිනස්ස සංයෝජනස්ස ආයතින් අනුප්පාදෝ හෝති තංච පජානාති. අන්න ආයතන දෙක පෙන්නනවා. චක්කු ප්‍රසාදයේ ධනෙ රූපයේ ධනෙ. ඒ දෙක නිසා යම් සංයෝජනයක් උපදීද ඒ ධනෙ. ප්‍රසාදයක් නෙමෙයි ගෝචර රූපයක් නෙමෙයි සංයෝජනය වෙන එකක්. ඒ දෙකම නිසා. යම්සේ නෝපන් සංයෝජනයාගේ ඉපැත්මක් වේද ඒ ධනෙ. උපන් සංයෝජනයාගේ ප්‍රහාණයක් වේද එයත් ධනෙ. යම්සේ ප්‍රහීන වූ සංයෝජනයා මත්ෙහි නොපිදේද එයත් ධනෙ. අර පජානාති කියන එක. මේකන් ධනෙ නෙමෙයි හැබැයි ප්‍රඥාවෙන් ධනෙ. එතකොට දැන් එහෙම බලන්න ගියාම ඇහි කනේ නාසයේ දිවේ කයේ සිතේ තව ඉවර නෑ ධම්මානුපස්සනාව. ඊළඟට තව එකක් පැහැදිලි කරනවා. ධම්මේසු ධම්මානුපස්සේ විහෙරති කතංච සත්තසු බොජ්ජංගයසු. සත්තසු බොජ්ජංගේසු. බොජ්ජංගනුව බැලුවත් ධම්මානුපස්සනාව. ඊට පස්සේ විස්තර කරනවා සති ධම්මවිචේ විරේ ප්‍රහිත පස්සද්දි සමාධි උපේක්ෂා තමන් ගාව තියෙනවා උපදිනවා ඇති වෙනවා වැඩෙනවා කියලා දනී කියලා. නීවරණ ආයතන බොජ්ජංග තව ඉවර නෑ. පුනච පරම්භික්වේ ධම්මේසු ධම්මානුපස්සී චතුසු අරිය සත්‍යේසු. අපි චතුස්සත්ත්වයටත් ආවා. දැන් මේ සමස්තය ගැන කල්පනා කරන්න. අත්ති ධම්මාතිවා පනස සති පච්චුපට්ඨිතා හෝති යාව දේව ඥානමත්තාය පතිසතිමත්තාය. ඔහුගේ සිහිය එළඹ සිටියේ වෙයි අවස්ථාවට. ඒ මතුමත්තෙහි නුවණ වැඩනු පිණිසම සිහිය වැඩනු පිණිසම වෙයි. අනේකයි මම කියන්නේ මුල ඉඳලා මේක මතුමත්තෙහි අවශ්‍ය තැනට ඇවිදින් ආසවක්ඛේ ඥානය ක්‍රියාත්මක කිරීම සඳහා සිහිය වැඩනු පිණිස ක්‍රමික ප්‍රතිපදාවක්. දැන් මේ සිහියෙන් මොකද්ද කරන්නේ කියලා හොයාගත්තාම මොකද්ද සිහිය කියලා හොයාගත්ත හැකි. මේක සම්පූර්ණයෙන්ම ඊට පස්සේ දුක හේතුව නැති වූ තැන විග්‍රහ කරන සම්පූර්ණ චතුස්සත්‍යම. ඔබ අහලා ඇතිනේ ඒක ඔය සත්‍ය විභංග සූත්‍රයේ විස්තර කරන ආකාරයට. අර ඉපදීම ආදී 12 මහා දුක ගැන කතා කරලා සැකවින් පංච උපාදානස්කන්ධය දුකයි. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධාපි දුක්ඛා. උපාදානස්කන්ධ පසම කියලා තමයි පෙන්නන්නේ මෙතන නම්.
දැන් පංච උපාදානස්කන්ධය කියන එක තුල දුක තියෙන්නේ නේ. පංචස්කන්ධය තුල නෙවෙයි. පංච උපාදානස්කන්ධය කොහෙද උපදින්නේ? අන්න ඒ පංච උපාදානස්කන්ධය තුල නේද දුක හේතුව නැති උතන මාර්ගේ බලන්න ඕන. පොතේ නෙවෙයි නේද? ඔය චතුස්සත්‍ය අවබෝධ වේවා අවදේවා කිය හිටියට පංච උපාදානස්කන්ධය තේරෙන්නේ නැත්නම් පංචස්කන්ධයක් පංච උපාදානස්කන්ධය වීම ආපහු ගැටෙනකොට පංච උපාදානස්කන්ධය හට ගැනීම පංච උපාදානස්කන්ධය හට ගැනීම දුක. ඒකේ තමයි දුක තියෙන්නේ. එක පංච උපාදානස්කන්ධයක ජරාව, එකක ව්‍යාධි, එකක ශෝකය, එකක පරිදේව, එකක ඒ වගේ එක එක මානසික පීඩන ටික. දැන් එහෙම වෙන්න හේතුව ඇයි? අනර ඇසෙන් කනෙන් නාසයෙන් අරමුණුත් එක්ක අසුරු කිරීමේදී යංකෝ බික්ක අනුසේති. අරමුණු රසය විඳිලා ඇස වෙනයි රූපේ වෙනයි ඒක තුළ ඇති වෙනා සංයෝජනය රූප තණ්හාව, ශබ්ද තණ්හාව, ගන්ධ තණ්හාව අන්න පෙන්වන්න සංයෝජන. ඒක ඇලිලා අවසන් කිරීමේදී චිත්තහභ්‍යන්තර ගත වෙනවා. ඒකට කියනවා අනුසේති කියලා. අනුසේති දුකට හේතු තැබීම. හේතුව නිසා දුක හැට ගැනීම පංච උපාදානස්කන්ධය හැට ගැනීම ඊළඟට. එතකොට ඒකෙන් පැහැදිලි කරන්න උත්සාහ කරනු ලබනවා බාහිර ලෝකයේ කිසිම දුකක් නැහැ. ඒ කාරණා හඳුනා ගන්න තමන් ඇලීමෙන් ගැටීමෙන් චිත්තාභ්‍යන්තරයට හේතුවක් ලැබුවාම ආයෙ ගැටෙනකොට ඒ ලැබූ හේතුව නිසා දුක හට ගන්නවා කියන එක. දැන් මම පටන් ගත්තේ 430 ගණන් වල දැන් 478 ඉන්නේ. තව 510 දක්වාත් තියෙනවා මේක. දැන් ඔබට චිත්තානුපස්සනාව සහ ධම්මානුපස්සනාව අතර කියන වචනෙට ගැටලුව ලිහුණාද? චිත්තානුපස්සනාව ලෝභ දේශ මොහ සිත් අනුව. ධම්මානුපස්සනාව ක්‍රම 5ක් අනුව. නීවරණ අනුව, ආයත අනුව, ස්කන්ධ අනුව. ඊට පස්සේ චතුස්සත්‍ය අනුව. දැන් මේ මම මේක පැහැදිලි කළේ මෙහෙම මේ වචන වලින් හිතන අදහස. දැන් මේ හතරම එකක් වඩන්න හතරක්ද එකක්ද හතරම වඩන්නේ කොහොමද? කියලා මේ පැහැදිලි පස් තියෙන්නේ. චිත්තානුපස්සනාව ලෝභ දේශ මොහ සිත් අනුව, ධම්මානුපස්සනාව තව කරුණු 5ක් අනුව. ඉතින් වෙනස්නේ ගොඩක්නේ. ඒක තුල නීවරණ අනුව බලන එක එකක්, ආයතන අනුව බලන එකක්, ස්කන්ධ අනුව බලන එක තව එකක්. චතුස්සත්‍ය අතුම බලන එක තව එකක්. බලමු අපි තව ටිකකට. දැන් ඉතින් ඊට පස්සේ අර පොතේ තියෙන දුක් ටික. පංච උපාදානස්කන්ධ දුක්ඛ කියලා ජාති ජරා ව්‍යාධි ශෝක පරිදේව. මානේ දුක්ඛ නම් කවරේ දෙයක්? අපි ඒක හොයන්න බලමු. කතමංච බික්කවේ දුක්ඛං යංකෝ බික්කවේ කායිකං දුක්ඛං කායිකං අසාතං කාය සම්පස්සජං දුකං අසාතං වේදිතං ඉදං උච්චති බික්කවේ දුක්ඛං. ඕන දැන් දැනගන්නකෝ. යම් කායික දුකක් නොමිහිරි බවක් ස්පර්ශ නිසා උපදින්නා වූ යොසිය නොහැකි වේදනාවක් අති කර්කශ විඳීමක් වේද මේ දුකයි කියනු ලැබේ. සිත උපන් යම් දුකක්, සිත උපන් නොමිහිරි බවක්, සිත නොමනා අරමුණු ගැටීම නිසා උපදන දුකක්, නොහැප විඳීමක් මේ දෝමනස්සයයි කියනු ලැබේ. ඔය විස්තර කරනවා ඔක්කොම ටික ඊට පස්සේ අර දුක්වල ස්වභාවය. හැබැයි දුක්ඛ දෝමනස්සං අත්තංගමාය කියලා තමයි හතියේ. එහෙනම් මේවා තියෙන්න ඕනේද? නැති වෙන්න නේද ඕන? කාටද මේවා තියෙන්නේ? අන පෘථග්ජන කියන පුද්ගලයා මෙහෙම බෙදලා බලන්නේ නැතුවම අර බාහිර කාරණා නිසා උපදින මේ කාරණා වලට ඇලෙමින් ගැටෙමින් ඒවා මගේ.
ඒ දුක්ඛ දෝමනස්ස උපාසායාස තමයි මගේ සහ මගේ ආත්ම. මම තරම් දුක් විඳපු කෙනෙක් නෑ කියලා ඊට පස්සේ කියනවා. නමුත් ලෝක ධර්ම සූත්‍රය ගත්තම පැහැදිලි කරනවා අනාර්ය පුද්ගලයාටත් ලෝක ධර්ම තියෙනවා, ආර්ය පුද්ගලයාටත් ලෝක ධර්ම තියෙනවා. බාහිරින් වෙනස පෘථග්ජන පුද්ගලයා ලෝක ධර්ම නිසා විඳවනවා, ආර්ය පුද්ගලයා ලෝක ධර්ම නිසා විඳවන්නේ නැහැ. ඒ කියන්නේ ලෝක ධර්ම දුක් ගෙනත් දෙන්නේ නැහැ. බාර ගැනීමෙන් පෘථග්ජනයා දුක් විඳිනවා. මෙන්න මේ සතිය තුළ නිදහස් වුණාම ඒ දුකම දුක නැති වූ තැන. ඒකයි ලෝකේ දුකයි කියයි ඉන්න එපයි කියලා මම කියන්නේ. මේ බාහිර කරුණු ඔස්සේ අපි හදාගත්තාම ඒ හදාගත්ත එක තමයි උපාදානය කියලා කියන්නේ. උපාදානයේ දුකයි. උපාදානය නැත්තම් ලෝකේ කාරණා එකක්වත් දුකක් නැහැ. එහෙනම් අර දුක් දුම්නස් වලින් ඉක්මවන්න සතිය පාවිච්චි කරන්න වෙන්නේ මොනවා නිසාද? කුමක් නිසාද? කුමක් අරබයාද? දුකට හේතු අයින් කිරීමෙන් දුකින් මිදීම ආරම්භය. දුකේ හේතුවේ නැතිව තැන මාර්ගයනේ. ඒ දුක හේතුව අතිශය පෞද්ගලික නැද්ද? තම තමන් තබාගත් ආකාරයක් නේද පෞද්ගලිකව. ඒ හේතු අයින් කරපුවම දුක නැවති ඵලෙන්නේ නැහැ. ඒක ස්කන්ධ පංචකය තුල නේද එහෙනම්? ඒ හේතු අයින් කරපුවම ස්කන්ධ පංචකය වෙනකොට පංචස්කන්ධා වෙනවා. උපාදාන නැහැ. උපාදාන සහිතව දුක් විඳිත, උපාදාන රහිතව දුක් නොවිඳිති. උපාදාන සහිත වීම රහිත වීම කියන එක ජීවිත පුරාම එක සැරයක් සිදු වෙන එකක් නෙවෙයිනේ. ඒක ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කනෙන් අරමුණක් පාසා මඤ්ඤමාණයෙන්. ඒ මඤ්ඤමාණයම උපාදාන වීම කියන එක. එතකොට ලෝකේ ජීවත් වෙන්න යාම තුළ මිනිසාතින් සිදුවෙන වරදක් තමයි දුක් ගෙනත් දෙන්නේ. ලෝකේ දුකයි නෙමෙයි. ලෝකේ ජීවත් වෙන්න යාමේදී බාහිර කාරණාත් එක්කලා ඇති කරගන්නා වූ ඇලීම් ගැටීම් වලදී තමන්ගේ සඳහා චිත්තාභ්‍යන්තරයේ ලෝභ දේශ මොහ නම් වූ කාරණයක් ඇති කරන ඒ අය දුක විඳිනවා. මේ විදිහට මේක ඉතින් මේ අර දුක් කාරණා ටික සේරමත් පැහැදිලි කරනවා. ඒවා ඉතින් අනන්ත වාරයක් අහලා ඇතිනේ. 12 මහා දුක කියලාත් කතා කරනවා. මහණෙනි ශෝකය පියවි කොට ඇති සත්වයන්ට අපි සොවින් සුළු නොවන්නෝ නම් අප කරා ශෝකය නොෙන්නේ නම් ඒකයි කැමැත්තක් ඕයි. එතක වුවත් මේ ආසාවෙන් ලැබිය හැක්කක් නොවේ. මේද යමක් කැමැත්තක් නොලබන්නේ නම් ඒද දුක් යන්නය. ඔය එක දුක් විස්තර කරන හැටි. කැමැත්තක් නොලබන්නේ නම් අකමැත්තක් ලබන්නේ නම් තව ඉවර නෑ. මාන්නේ සැකවින් දුක් වූ පංච උපාදානස්කන්ධය නම් කවුරුන් දෙයත් රූප වේදනා සංඥා සංකාර විඥාන මාන්නේ මේ දුක්ඛාරි සත්‍යය. දැන් පංච උපාදානස්කන්ධයට එන්න උනද කොහෙන් හරි දුක තේරුම් ගන්න. ඒකයි මම කියන්නේ ජීවිතේ දුකයි නෙවෙයි. ඔය ක්‍රමෙන් ගෙනත් තියෙන්නේ පංච උපාදානස්කන්ධය තුළට. අර සිහිය එතෙන්ද ගේන්න. අර ඔක්කොම කරලා තියෙන්නේ වර්තමාන මොහොතේ උපදින ස්කන්ධ පංචකයට ගේන සිහියක්. දැන් සිහියේ එහෙමනම් ඊට පස්සේ උපාදානෙ මිදෙන්න සිහිය දඬනවා ඇති. දැන් සමුදය පැහැදිලි කරන්නේ එතකොට
පංච උපාදානස්කන්ධේ පහළ වීමට හේතුව තණ්හාව. අර රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම පහෙන් එහෙමයි. ඇලෙන්න ගත්තාම තමයි පංච උපාදානස්කන්ධයක් බවට පත් වී සතරක් හදන්නේ, නිදන්ගත වෙන්නේ. ඉතින් ඕනනම් තියෙනවා පාලි පාඨයකුත් ඕනනම්. චක්කු ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හාය උප්පජ්ජමානෝ උප්පජ්ජති එත්ත නිවිසමානෝ නිවිසති. දුකට හේතු වශයෙන් පෙන්වන්නේ ඒකයි. චක්කු සෝත ගාන જીවහා කාය ප්‍රිය මිහිරි වශයෙන්. ප්‍රිය ස්වභාවයක මధుර ස්වභාවයක. එහි තෘෂ්ණාවක් උපදිනේ උපදී වාසය කරයි. සමුදය සත්‍ය තමයි උපදේශ උපදීම සහ වාසය කිරීම. දැන් එතකොට අර ඇලීම මුලාව කියලා කතා කරන කාරණේ ඇසත් නෙමේ බාහිර රූපෙත් නෙමේ ඒක තුළ උපදින්නා වූ රූප තණ්හා. බන්ධනේ මේ දෙක එකට බැඳෙන එක. එතකොට ඒකට කියන්නේ මමත්වෙන් ගැනීම කියලා. දැන් කාම ලෝකෙට ගත්තාම එහෙනම් මෙහෙම පෙන්නයි. සෝත ලෝකේ, ගාන ලෝකේ, ජීවහා ලෝකේ. එහිදී එතනයි තණ්හාව තියෙන. ඇසේ කනේ නාසයේ. එහෙනම් එතනින් නේද නැති වෙන්න ඕන. දැන් හුස්ම ඉහළ පහළ අරන් හරි, ඉරියව් පාවිච්චි කරලා හරි මොනවා හරි බලලා නැති වෙන්න පුළුවන්ද? එතෙන්ද සිහියෙන් ඕන නේද? ඒ දක්වා යොමු කරන්න පුළුවන් පුරුද්දක් ගේන එක නේද මේක කරලා ඇත්තේ. දැන් ඔය සමුදය සත්‍ය උපදිනු නම් උපදී වාසය කරා නම් වාසය කරයි කියලා පෙන්නනවා. තව ටිකක් ඉතින් රූපයෝ, සද්දයෝ, ගන්ධයෝ, රසයෝ, පොට්ටබ්බයෝ, චක්කුසෝත ගාන જીවහා කාය විඥානයෝ, චක්කුසෝත ගාන જીවහා ස්පර්ශයෝ, ස්පර්ශය නිසා උපදින්නා වූ සැප දුක් උපේක්ෂා වේදනා, ඒ වගේම සද්ද, ගන්ධ, රස, සංඥා, ඒ වගේම තණ්හා, ඊට පස්සේ විතක්ක, රූප විතක්ක, සද්ද විතක්ක, විචාර. ඒ තමයි සමුදය. විතක්ක විචාර විතර්කණය ඒවා ඔස්සේ බලන එක විචාරණය. ඒ ඔක්කොමත් ආයෙත් එන සමුදයට. ඉදං උච්චති බික්කේ දුක්ඛ සමුදය ආර්ය සත්‍යම් මහන්නේ මේ දුක්ඛ සමුදය ආර්ය සත්‍යයි කියනු ලැබේ. ඉතින් සමුදය දැනගත්තට වැඩක් වෙන්නේ නැහැ. නිරෝධයට යන්න එපේ. කතවංච බික්කේ නිරෝධෝ ආර්ය සත්‍යං. දැන් ඔන්න අන්තිමට කොහෙද නතර වෙලා තියෙන්නේ? පිටු 60 70 ගානක් ඇවිදින්. පංච උපාදානස්කන්ධය තුල හදන ලද භාවනා මධ්‍යස්ථානය. කාය තුල නෙමෙයි, ඇස තුල, කන තුල, නාසය තුල, දිව තුල, කය තුල, සිත තුල ඔය මොහතක අර ගැටෙන හෝ එන අරමුණක් ඔස්සේ පංච උපාදානස්කන්ධය කාගේ නිර්මාණයක්ද? ඔබ වෙනෙන් තවත් කාගේ හරි නිර්මාණයක්ද? නැත්නම් මේවා එක්ක ඇති කරගන්නා වූ ඇලීමෙන් ගැටීමෙන් සංයෝජනයේ තැබූ හේතුවක් නිසා ගැටෙනකොට අතීතයේ පැමිණීමක්ද? තේන සංකං ගච්ඡති. ප්‍රසාදයෙන් ගෝචර රූපෙන් හටගන්නේ අනුසේති. ඒකෙන් තමයි සංකත ධර්ම හේවත් දුක් හටගන්නේ. එය තනි කරම තමන් විසින් හදාගත්ත අතීතයක්. දැන් ඉතින් මිනිස්සුන්ට උරුම වෙලා තියෙන අතීතං අනුසෝචන්ති. විඳවනවා. ඉස්සර ජීවිතේ නෙමෙයි කළගත්ත හැම දෙයක්ම ගැටෙනකොට තැබූ දෙයක් හිතට ඇවිදින් ඒක තමයි අපි විඳවන්නේ.
එතකොට සිහිය නැති පුද්ගලයාට ඒ විඳීම කෙරෙහි බලන්න සිහියක් නැහැ. වේදනාව මමයි, මම වේදනාව තුළම ඇතන මාත් තුළ වේදනාව. ඒක මම වෙලා ඉවරයි. කුමක්ද ඔබට වැටහී තිබෙන්න ඕන? මේ ඔස්සේ එනකොට වැටහී තිබෙන්න ඕන හැම විටම අපි වර්තමානයේ ජීවත් වෙනවා වගේ පෙනුනට ප්‍රසාදයන්ගෙන් අරමුණු අරගෙන ඒවා උදව් කරගෙන අපි ආපු ගමන් මගේ හදාගත්තා වූ දිට්ඨි තුල අතීතයක් තුල ජීවත් වෙනවා. මේ ගැටෙන්නේ ඒ ගැටුණකොට අර Taman තබා තිබෙන අනුසයෙන් සංකත ධර්ම හට ගන්නවා. ඒක හැම විටම මම කියන්නේ පිළුණු දෙයක්. අතහැර දැමිය යුතු දෙයක්. නමුත් සතිය නැති මිනිස්සයාට ඒකට එකතු වෙන්න වෙනවා. ඒ නිසා ඔහුට පස්ස සමුදය වේදනා සමුදය හරි. දැන් සතිපට්ඨානේ ඕනේ පස්ස සමුදය වේදනා සමුදය සඳහානේ පස්ස නිරෝධෝ වේදනා නිරෝධා සඳහා. ඔන්නෝක තේරුම් ගන්න ඔතෙන්ට සිහිය ගේන්න ඕන. එතකොට මේ හුඟා කරන්න තියෙන වැඩ තියෙනවා කියලා කල්පනා වෙනවා ඊට පස්සේ. දැන් ඔබ කතා කරන ආකාරයට ඊට පස්සේ මොකද්ද කියන්න වෙන්නේ? සතර සතිපට්ඨානයේ ප්‍රායෝගික වඩන ආකාරයේ පංචස්කන්ධයන් ආශ්‍රයෙන් පහදා දෙන මෙන් ඉල්ලා සිටිමි. පංච උපාදානස්කන්ධයන් ආශ්‍රයෙන් උපාදානෙන් මිදීම සඳහා සතිය පාවිච්චි කරන්න ඕන ආකාරය. ඔබට ඒක බලන්න පුළුවන් නම් මේ දිග වැඩ ඔක්කොම කරන්න ඕනේද? ඊට පස්සේ මෙතනත් ඊට පස්සේ දවස් 7යි අවුරුදු 7යි කියලා එහා පැත්තේ විස්තරයකුත් තියෙනවා. මේ කරනවා නම්. මේ පාඩමේ සඳහන් පරිදි මේකට අවුරුදු මාසේ අවුරුද්ද වඩා ගන්න කාලෙකුත් නැහැ. නමුත් සතිනම් මෝදේ වර්තමාන දක්වා ගේන්න හැඩගැහෙන්න වෙනවා. සති කියන්නේ 아무තු දෙයක් නෙමෙයි අකුසලයේ බැහැර කරන්න සමත් බලවේගය. සති කුසල චෛසිකයක්. එයා මෙතෙන්ට පැනලා මැද්දට පැනලා පරණ එක්කෙනා අයින් කරනවා. කවුද පරණ එක්කෙනා? uppannam කාම විතක්කං, uppannam ව්‍යාපාද විතක්කං, uppannam විහිංසා විතක්කං. ඒවා පෘථග්ජන පුද්ගලයා සති නැති බැවින් අදිවාසේති නප්පජහති නවිනෝදේති නබ්‍යන්ති කරත් නාන භවං ගමේති. ඔහුට ප්‍රහාණයක් නැහැ. අපහාන සංඥා. මේ පරණ පිළුණු වෙච්ච ටිකක් නේද අපිට මේ ලෙඩ හදන්නේ කියලා තේරුම් ගත්ත පුද්ගලයාට එයාට එන්න නොදී යන්න කියන්න. අතීතේ බැහැර කරන්න. පස්ස නිරෝධය. පස්ස සමුදය වේදනා සමුදයනේ. ස්පර්ශ පරණ දේ ස්පර්ශ වෙන්න නොදෙන්න. ඊළඟ ස්කන්ධ පංචකයේදී. සිහිය ගන්න ඕන නේද? ඒක නේද සිහියෙන් කටයුතු කිරීම ලද අප්‍රමාදයේ නිවනට මගේ කියලා මෙන්න මේ පරණ එකක් අරගෙන විඳවන එකෙන් විඳෙන්න. ඒක නැත්තම් විඳවීමක් නෑ, විඳීම විතරනේ. විතරක් නෙමෙයි අනාගතයට බැඳීමකුත් නෑනේ. අර විඳින්න පරණ එක විඳින්න ගියොත් තමයි අතීතය සහ අනාගතයේ වර්තමානයේ හරහා සිම්පනිය නැත්තම් බන්ධනය හදන්නේ. වර්තමානයක් විඳින්න දෙන්නේ නැතුව අතීතයේ හේතු වශයෙන් ඵල වශයෙන් ඊට පස්සේ අනාගත උපදින්න හේතු වශයෙන් අනාගතයක් හදනවා. රැවටුනොත් අනාගතයක් හදනවාමයි, සතර හදනවාමයි. එහෙනම් රැවටෙන්නේ නැතුව අවසන් වීමෙන් නේද සතර හැදීම නතර වෙන්නේ. දැන් අර එන කොටස ආවට ඊළඟ ස්කන්ධ පංචකට එන්න නැත්නම් උපන්න කුසල් දුරු වෙනවා නේද? පරණ වේදනාවට තණ්හා උපාදාන කරන්නේ නැත්නම් නූපන්න කුසල් නූපදිනවා නේද? මේක නේද සතියෙන් කරෙන්න ඕන. දැන් මෙන්න මේ අර නිරෝධය කියන වචනේ තියෙන හැටි. කිංචි ලෝකේ පිරූපං සාතරෝ චක්කු ලෝකේ පිරූපං සාතරූපං ඉත්තේසා තණ්හාය පහියමානෝ පහියති. එත්ත නිරුජ්ජමානෝ නිරුජ්ජති. නිරෝධය පෙන්වන්නේ ඇහි කනේ නාසයේ දිවේ කයේ අර ඉස්සලා උපජ්ජමාන උපජ්ජති නිවනමාසෝ වෙනස දැන් සතියේදී පහියමානෝ පහියති නිරුජ්ජමාන රුජ්ජති. නිරුජ්ජ වෙනවා කියන්නේ
නිරුද්ධ වෙනවා කියන්නේ ඉතිරි නැතුව අවසන් වෙනවට. ඔය ස්කන්ධ පංචකයේ උදයව්‍ය කියන්නේ ඕක තමයි ඉතිරි නැතුව නිරුද්ධ වීම. ඔය ඉතිරි නැතුව නිරුද්ධ වීමට තමයි අනිත්‍ය කියන්නේ. ඔන්න ආව තැනට. අර සතිය නැති පුද්ගලයා ඉතුරු කරගෙන නිරුද්ධ කරනවා. ඒකත් නිරුද්ධයක් තමයි. හැබැයි ඒක අවශේෂ නිරෝධය. එතකොට සංසාරයේ සත්‍යය නිත්‍ය වශයෙන් බලන්න ඕන නෑ. නිත්‍ය කොට අරගෙන තමයි බැඳෙන්නේ සසර. ඒකට සිහිය ඕන නෑ. ඒකට තියෙන මුට්ට සතියක් තියෙන්නේ. ඒ මෝඩකම නොකරන්න නේද බුදුන් වහන්සේ මේ සතියක් හඳුන්වලා දීලා මිදෙන්න තැනක් පෙන්නන්නේ. නිරෝධය. ඉතින් මේක චක්කසෝත ගාන ජීවහා ඔක්කොටමත් අරගෙන ප්‍රේමදුර ස්වභාවය, ඒකේ විඥාණය, ඒකේ ස්පර්ශය, ඒකේ උපදින සැප දුක් උපේක්ෂා වේදනා ඔක්කොටිවත් කතා කරලා ඊට පස්සේ පේනවා මොකද්ද? සතිය තියෙනවා නම් සංඥා සංචේතනා තණ්හා විතක්ක ਵਿਚාර ඒ ඔක්කොම නිරුද්ධ වෙනවලු. පහියමානෝ පහියති. එතකොට uppajjamaano uppajjati නිසමානෝ නිහිත සතිය නැති අය ගාවා. සතිය තියෙන අය ගාව නිරෝධ සත්‍ය ක්‍රියාත්මකට පහියමානෝ පහියති. නැතවරනවා. ඒකම කරනවා නම් ඊට පස්සේ දිට්ඨියදී හෝ සංකප්පේදී වාචාවේදී ඕන එකකදී ආර්ය ප්‍රතිපදාව. දැන් ඔබට තේරුණාද මේක කොතරම් දිග එකක්ද කියලා? අනතුරුව මේක විස්තර කරනු ලබනවා ඒ සඳහා ආර්ය අෂ්ටායික මාර්ගයම. 496 වෙනකොට මහන්නේ මෙසේ සතර ආර්ය සත්‍යෙහි ආර්ය සත්‍යෙහි ධර්මානුපස්සීව වාසය කරයි කියලා පෙන්නනවා. ඊට පස්සේ ඉතුරු ටිකේ තමයි අර අවුරුදු 7ක්, අවුරුදු 6ක්, අවුරුදු 5ක්, අවුරුදු 4ක්, අවුරුදු 3ක්, අවුරුදු 2ක්, අවුරුදු 1ක් වඩන්නේ නම් ඔහු විසින් මේ ආත්භවයේදීම රහත් බව හෝ කෙලෙසුන්ගෙන් ඉතිරි නැතුව ඇති කල්හි අනාගාමි බව හෝ මේ දෙකෙන් එකක් බලාපොරොත්තු වෙ යුතුයි. දැන් සීවස් ගානක් තිස්සේ අතිරේ සත්පට්ඨානේ පාවිච්චි කළ වැඩුවා නේද? බුදුහාමුදුරුවෝ වැරදිකාරයෙක්ද? බොරුවක්ද මේ කියලා තියෙන්නේ? ඇයි නොවෙන්නේ? එහෙනම් මේ විස්තර කිරීමේදී ගැඹුරට යන්න බැරි වෙලා තියෙනවා. සිංහල පරිවර්තනයක් කරුණාම ලියන්න කියන්න ඇරුණාම ඔය කියන වැඩේ වෙන්නේ නැහැ මේකේ. මේ තියෙන පරිවර්තනය ඔස්සේ ගිහින් මේ වැඩේ වෙන්නේ නැහැ. තව එහාට පන්නන්නේ මොකද්ද? සත් මාසක්, 6 මාසක්, 5 මාසක්, 3 මාසක්, 4 මාසක්, 2 මාසක් මහණෙනි අඩමසක් සිටියවා යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයේ යන් සතියක් මේ පරිද්දෙන් වඩන්නේ නම් ඔහු විසින් මේ ආත්ම භවයේදීම රහත් බව හෝ කෙලෙස් නැතිව අනාගාමී බව මේ බුද්ධ දේශනාවක් නම් මේක බොරු වෙන්න බෑ. බොරු වෙන්න බැයි නම් මාර්ගඵල නැහැ කියලා වචනයක් පාවිච්චි කරන්න අයිතියක් නැහැ කාටවත් ගෞතම සාසනය තුල. එහෙනම් ඇයි මේක නොවෙන්නේ හොයන්න? වෙන්න ඕන දෙයක් නේ. අනේ හොයාන යනකොට තේරෙවි ස්කන්ධ පංචකයෙන් පරිබාහිරව සතිය කියන එක වෙන ඉරියව්වකට පවත්තන එකක් විදිහට ඇරුණාම මේ ස්කන්ධ පහ උපාදාන නොවි අවසන් වෙන තැනට උපාදානයට අහු නොවන තැනට සතිය ගේන්න ඕන කියන එක
පැහැදිලි වෙන්නේ නැති බව. දැන් මට නම් ඕන මේ වචනේ සත්‍ය කරන්න ඇරුණාම මේ විවේචනය කරන්න නෙමෙයි. එහෙනම් මේක සත්‍ය නම් අර මාර්ගඵල අධිගමයේ අතුරුදහන් කියන එක බරු. කාගේ මතයක් වුණත්. ඒක ඇත්ත නම් සතිපට්ඨාන සූත්‍රේ බරු. නමුත් මම බුද්ධ දේශනාවට බොරු කියන්න ලෑස්ති වෙන්නේ නැහැ. පෘථග්ජන පුද්ගලයින්ට අදහස් ඉදිරිපත් කර හැකියි බොරු වෙන්න පුළුවන්. එහෙනම් මොන යම් හෝ ක්‍රමයකින් ස උපාදානස්ස කෝහං වච්ච උත්පත්තිම් පඤ්ඤාපේම උත්පත්ති පනවන්නේ උපාදාන සහිත නම් උපාදාන රහිත වීමට සතිය පාවිච්චි කරන්නේ කෙසේද? ඒක ජීවිතය තුළ බලන්න බෑ. ඒක ඇස කන නාසය දිව කය කියන අවදරවල් හය තුළ පහළ වෙන අරමුණ තුළ අරමුණෙන් අරමුණට සතරේ උපාදානයේ ඌපුරුද්ද වෙනුවට උපාදාන නොවෙන්නට සතියක් පුරුද්දක් ඇති කර ගන්න ඕනනේ. ඔබ මේ ප්‍රශ්න ඉදිරිපත් කරන නිසා තමයි මම මෙහෙම මේක ගත්තේ. මේ තියෙන කාරණා ටික. මේක ඔක්කොම සිංහලෙන් කියන්න පැය 6ක් 7ක් ඕන වෙයි. පිටු 70ක් විතර තියෙනවා. නමුත් අපි දැන් මේ ධර්ම ශ්‍රවණය කරලා ගොඩක් දුර ආපු අයනේ. ඔබට වර්තමාන මොහොත වෙන්න ඕන මොකද්ද කියලා තේරෙනවද? ඔබට වර්තමාන මොහොතට මුහුණ දෙන්නේ නැහැ. ඔබේ අතීතයේ ඇවිදින් වර්තමාන මොහොත වසා දමා අනාගතයට වියනවා. සතරේදී. අන්න මේ මෝඩකම නොකරන්නට ඔබට මේ සතිය ගේන්න වෙනවා වර්තමාන මොහොතට පස්ස නිරෝධය සඳහා. එයා අපට එපා. එයා පරණ එක්කෙනෙක්. අපි නොදන්නා කාලේ හදාගත් එක්කෙනෙක්. එයාට අපේ හිතෙන් අයින් වෙන්න අරින්න ඕන. උපන්න අකුසල් දුරු වීම. ඒ ව්‍යායාමය කරන්න වෙනවා. එයත් එක්ක එකතු වෙන්නේ නැත්නම් අපි වර්තමාන මොහොතේදී පාවිච්චි කරන්නේ. ඒකට පස්සනස ඇති වෙන්නා වූ වේදනා තණ්හා උපාදාන තියනවාද? නෑ නේද? නිසා මේ පෙකින් පෙන්වන්නේ තම තමන් විසින් සංසාර ගමනේ සහ මේ ජීවිතයේදී මේවත් එක්කලා සම්බන්ධ වෙලා මමත්වෙන් අරගෙන ඇති කරගත්තා වූ ලෝභ දේශ මොහ සහිත අතීතෙන් මිදීමේ අවශ්‍යතාවය. එයයි ඔබට දුක් ගෙනත් දෙන්නේ බාහිර ලෝකෙ නෙමෙයි. අන්න සුතවත් අරිසාවකයට ලෝදහම් ඇති වුණාට විඳින්නේ නැහැ කියන අතීතේ ඉන්නේ නැහැ නිසා නේද? අතීතං නානුසෝචන්ති නප්පජන්ති නප්පජප්පන්ති නාගතා අතීතං නාන්වාගමිය යදතීතං පහිනන්තං ඔය වචන ඔක්කොගෙම කියන්නේ අතීතය කියන්නේ තමන්ගේ අර පරණ හදාගත්ත මෝඩකම් ටික නේද? එයාට අපිව පාලනය කරන්න දෙන එක මායයට අහු වීමයි. එයාට අපි පාලනය කරන්න නොදී අපි සතිමත් වෙලා එයා අපේ ජීවිතෙන් එලවන්න ඕන. මේක තමයි මං හිතන්නේ. අදාළ කරුණු පැහැදිලි කරගනිමින් මේ මොහොතේ මේ කටයුත්ත කිරීමට අවශ්‍ය ඥානය ඇති කරගන්නට මෙම කරුණු පැහැදිලි කිරීම හේතු වේවායි ප්‍රාර්ථනා කරමින් දේශනාව අවසන් කරනු ලබනවා. මෙම උතුම් ධර්ම දේශනාවේ ප්‍රඥානාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා සදැහැති දායකත්වය දරනු ලබන්නේ අංක 235න් එක පොකුණ පාර තුන්බෝවිල පිළියන්දල පදිංචි මල්කාන්ති ගුණරත්න මහත්මිය සහ ලසන්ත ගුණරත්න මහත්මයා විසිනි. උතුම් වූ ධර්ම දාණයෙන් ජනිත වන්නා වූ පුණ්‍ය ශක්ති බලයෙන් අද දින ජන්මදිනයේ දෙන මල්කාන්ති ගුණරත්න මහත්මියට නිදුක් නිරෝගී දිවියක් ප්‍රාර්ථනා කරන අතර ඇයි සුබ උපන්දිනයක්. මේ හැමෝටම අමතක වෙනවා මේ වචනේ මම්මයි දාන්නේ හැමෝගෙම. ලසන්ත ගුණරත්න ස්වාමීන් පුරුෂයා අංජලි කෝමාදී දුල්මිනි යන දියණිවරු සියලු දෙනාටමත් ඉක්මනින් ඉහාත්ම වශයෙන්ම චතුස්සත්‍ය අවබෝධ කර ගැනීමට මං පෑදේවා ප්‍රඥාව වැඩේවා. ඊට හොඳ ප්‍රාර්ථනයක්. ඒක තමයි වෙන්න ඕන. අර අනිකුත් වෘත්තීය කටයුතුලින් දක්ෂව වෙලා සමාජයට මෙහෙවරක් කරන්න ඒක වෙනම දෙයක්. ඒක ජීවන ප්‍රතිපදාව. මේක ආධ්‍යාත්මික දුකෙන් මිදෙන ප්‍රතිපදාව. ජීවන ප්‍රතිපදාව තුළම ආධ්‍යාත්මික දුකින් මිදීමේ ප්‍රතිපදාව අනුගමනය කරන්න වෙන කාලයක් නෑ ඒකට. එමෙන්න පරලොව සැපත් උමේෂ් අකලංක පුතුණුවන් ඇතුළු සංසාරගත සියලු ඥාති මිත්‍රාදීන් අතර පින් අවශ්‍යයත් නම් අනුමෝදන් වී ජීවිතය සුවපත් කරගනිත්වා. නිර්වාණය සාක්ෂාත් වේවා කියන්න එපා. පින් අනුමෝදන් වෙලා ඒක ආයෙත් ඔබ වගේම මෙහාට ඉපදිලා මේ වැරද්ද හදාගන්න ඕනනේ. පිනට ඒක වෙනවා නම් බණක් මොකක්වත් ඕනේ නැහැ. ඔක්කොටම මරුණන් පස්සේ පින් දීලා
සසර ගමන කෙලවර කරන්න පුළුවන්. ඒවා තේරුම් ගන්නයි ඕනේ. ගෞරවනීය දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. උතුම් නිර්වාණ මාර්ගයේ පූර්ණ පිණිස හේතු වේවා. සියලු ලෝකවාසීන් කොරෝනා උදෙන් ආරක්ෂා වීමට දෙන උතුම් ධර්ම හේතු වේවා. සුබ උපන්දිනයක් වේවා. යහපත් අහදස් සඵල වේවා. අනුග්‍රහක බවතුන් වශයෙන් කටයුතු කළා ඔබ හැම දිනාටත් ඉහාත්ම වශයෙන්ම මේ වර්තමාන මොහොතේ පරණ කුණුගොඩට අහු වෙන්නේ නැතු වෙන්න සතිය දියුණු කරගන්න ලැබීම තුළින් අතීතෙන් මිදීමෙන් අනාගතෙන් මිදීම ලැබෙන්නා වූ මේ වර්තමාන සුවයටපත් වෙන්නට මෙම ධර්මාන දානමය පුණ්‍ය කර්මයේ අවබෝධය හේතු ආසනාව වේවායි ප්‍රාර්ථනා කරගන්න. සබ්බිහිතියෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං